අපි පදාර්ථයේ විමුහය කියන පාඩම අපි ගිය සතියේ වෙනකොට කතා කළා මේ පටන්ගෙන කරගෙන යනවා. මේ මතකද ගිය සතියේ මම කතා කළා මේ පදාර්ථය ගැන කතා කරනකොට අපිට පරිසරයේ හමු වෙන ඉඩක් ගන්න ස්කන්ධයක් සහිත ද්‍රව්‍යයකටනේ අපි කියන්නේ පදාර්ථයක් කියලා. පදාර්ථයක් ගත්තාම ඒකට ස්කන්ධයක් තියෙනවා. ඒකට පදාර්ථය මේ පරිසරයේ ඉඩක් ගන්නවා. හරි? ඉතින් මේ විදිහට ගත්තාම අපිට මේ පදාර්ථය බෙදන්න පුළුවන් කොටස් දෙකකට සංසුද්ධ සහ අසංසුද්ධ. සංසුද්ධ නොවන. සරලව ගත්තාම මිශ්‍රණ. දැන් ජලය කියන එක ගත්තාම අපි ඉගෙන ගන්නවා ජලය කියන්නේ මොකක්ද? පරිසරය හමු වෙන ජලය කියන්නේ පරිසරය හමු වෙන සංයෝගයක්. එතනනේ ජලය කියලා කියන්නේ අපිට පරිසරය හමු වෙන සංයෝගයක්. එහෙම නැත්නම් H2O කියන සංකේතයෙන් සංකේතවත් කරන ද්‍රව්‍යයක්. හැබැයි අපිට ලුණු කියලා කියන්නේ NaCl කියන විදිහට සංකේතවත් කරන සංයෝගයක්. හැබැයි අපිට තව හම්බ වෙන පරිසරයේ ගොඩක් දේවල් මෙන්න මේ විදිහට මූල ද්‍රව්‍ය. අපි ඉගෙන ගන්නවා මේක චුට්ටක් ඉස්සරහට ගිහලා සල්ෆර්. සල්ෆර් කියලා කියන්නේ අපි කියන මූල ද්‍රව්‍යයක්. සල්ෆර් කියන මූල ද්‍රව්‍ය ඇතුලේ තියෙන්නේ එක විදිහේ පරමාණු විතරයි. සල්ෆර් කියන මූල ද්‍රව්‍යයේ ඇතුලේ වෙන කිසිම දෙයක් නැහැ. ඒකේ තියෙන ඔක්කොම සල්ෆර් කියන ද්‍රව්‍යයන් මම හදාගෙන ගියොත් මට හම්බ වෙන්නේ එකම විදිහේ පරමාණු ටිකක් විතරයි. එකම විදිහේ පරමාණු ටිකක් විතරයි මට මේකේ හම්බ වෙන්නේ. කාබන් කියන ද්‍රව්‍යයත් එහෙමයි. කාබන් කියන ද්‍රව්‍යය මම කඩාගෙන ගියොත් මට හම්බ වෙන්නේ එකම විදිහේ පරමාණු ද්‍රව්‍යයක් විතරයි. හැබැයි අර සල්ෆරයි කාබනුයි වෙනස්. සල්ෆර් පරමාණුයි කාබන් පරමාණුයි එකිනෙකට වෙනස්. හැබැයි කාබන් ඇතුලේ තියෙන දැන් දියමන්ති කඩාගෙන ගියා. අඟුරු කැවැල්ලක් අරගෙන කඩාගෙන ගියත් ඒකේ එකම තියෙන කාබන්. එකේම කාබන්. දියමන්ති කැලක් කඩලා අඟුරු කැලක් කඩලා කාබන්. ඔක්සිජන්, හයිඩ්‍රජන්, ඇලුමිනියම් මේ ඔක්කොම මට හම්බ වෙන්නේ එක වගේ පරමාණු හම්බෙන මූල ද්‍රව්‍ය විදියට මම නම් කරා. මතකනේ? ඊට පස්සේ මම කියව මතකද අතීතයේ මේ මූල ද්‍රව්‍ය නම් කරනකොට විවිධ සංකේත පාවිච්චි කළා. හැබැයි වර්තමානයේදී මේ මූල ද්‍රව්‍ය වල සංකේතකරණයට බලාපොරොත්තු වෙන්නේ මොනවද? IUPAC නාමකරණය. International Union of Pure and Applied Chemistry. ඒක ඕනේ. IUPAC නාමකරණය. හරි. ඊට පස්සේ මතකද අපි නම 9 වසරේදී ඉගෙන ගත්තා මේ මූලද්‍රව්‍ය වලට නම් දාන විදිය. අනිත් අපිට සමහර සංකේත කරා මේ විදිහට එක අකුරකින් කාබන් වලින්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මූලද්‍රව්‍යයක් නම් කරනවා නම් එක අක්ෂරයකින් ඒක අනිවාර්ය කැපිටල් වෙන්න ඕනේ. තේරුණානේ? ඊට පස්සේ තව සමහර ලාවට මූලද්‍රව්‍ය සංකේත දෙකක් පාවිච්චි කරනවා. හරි. ඒ විදිහට ඊට පස්සේ වෙනම විදිහට මූලද්‍රව්‍ය සඳහා සංකේත පාවිච්චි කළා. මේ විදිහට ගිහිල්ලා අපි සකස් වෙලා තියෙන පරමාණු ගැන දැන් 9 වසරේ වෙනකොට දැන් ඉගෙනගෙන තියෙනවා ඉස්සරහට ඇවිල්ලා. අන්නතේ පොඩ්ඩක් නේ. හරි. අපි දැන් මේකේ බලන්න ඕනේ පරමාණු කියන එක. අපි දැන් පොඩි අවබෝධයක් තියෙනවා 9 වසරේ ඉගෙනගෙන. නම් මෙහෙම දැම්ම මතකනේ. 9 වසරේදී මතකද ඉගෙන ගත්තා අපි මේ මූලද්‍රව්‍ය වලට නම් දැම්මා. සමහර ඒවාට කිව්වා මේ අයින්ස්ටයිනියම්, සමහර ඒවාට කියුරියම් කිව්වා. පාරි කියුරට ගෞරවයක් විදියට නොබෙලියම් කිව්වා. බෝරියම් මේ විදියට අපි කිව්වනේ මූලද්‍රව්‍ය වලට නාමකරණය. අපි කිව්වා 9 වසරේ ඉන්නකොට ඔයාලට ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ මේ මූලද්‍රව්‍ය වලට නම් කරේයි පොලෝනියම්, ජර්මේනියම්, යුරෝපියම් මේ විදිහට මූලද්‍රව්‍යයකට දල අවබෝධයක් ඔයාලට තියෙනවා. ඊට පස්සේ තමයි මේ පරමාණු මොන වගේද කියලා බලන්න දෙන්නේ. දැන් පරමාණු ගත්තහම යකට කියන මූලද්‍රව්‍ය ඇතුලේ තියෙන පරමාණු ඔක්කොම එක වගේ. යකඩ කියන මූලද්‍රව්‍ය ඇතුලේ තියෙන පරමාණු ඔක්කොම එක වගේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හැබැයි යකඩයි සල්ෆයි ගත්තහම වෙනස්. හරි. එහෙම වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න. දැන් මුලින්ම මේ ගැන පරීක්ෂණ කරනකොට පරමාණු කියන එක අදටත් දැකපු කෙනෙක් නැහැ.
අපට 2021 පෙබරවාරි 20 වෙනිදා වෙනකොටවත් පරමාණු දැකපු කෙනෙක් නැහැ. හැබැයි 21 වෙනිදා හෙට ඉරිදා කවුරු හරි දකින්න පුළුවන්. මම දන්නේ නැහැ. විද්‍යාව තාක්ෂණය කොහොමද දිරුවේද කියලා. අතටවත් දැකලා නැහැ. එතකොට මේ පරීක්ෂණ පිළිබඳ කරපු විද්‍යාඥයෝ ගණනාවක් තියෙනවා. මේ විලියම් ක්‍රූක්ස් කියලා විද්‍යාඥයෙක් මුලින්ම පරීක්ෂණයක් කරනවා. ඊට පස්සේ තොම්සන් කියලා විද්‍යාඥයෙක් තව පරීක්ෂණ විශේෂයක් කරනවා. ඊට පස්සේ රදර්ෆර්ඩ් කියලා විද්‍යාඥයෙක් පරීක්ෂණ පිළිබඳ කරනවා. ගෝල්ඩ්ස්ටයිනර් එනවා. චැඩ්වික් එනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අන්න පරමාණු පිළිබඳ යම් කිසි සටහනක් අවබෝධයක් එනවා. දැන් මේ පරමාණු පිළිබඳ නොයෙකුත් ආකෘති ඉදිරිපත් කළා. මම මේක පෙන්නන්නම් මේ විදිහට පරමාණු කියන්නේ මොනවද කියන එක. පරමාණු පිළිබඳ මුල්ම අදහසක් දුන්නේ ජෝන් ඩෝල්ටන් කියන ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයා. ජෝන් ඩෝල්ටන් කිය පරමාණු කියලා කියන්නේ පදාර්ථයේ කුඩාම ව්‍යුහය කියලා. ඊට වඩා කුඩා ඒවා නැහැ කියලා එයා කිව්වා. ඒ වර්තමාන පිළිගන්න අයද බොරු කියන්නේ. මතකයිනේ. ඇයි අපි මේ බොරු කිව්වේ? ඩෝල්ටන් කියපේකට වඩා බොරු කියන්නේ ඩෝල්ටන් කියපේක බොරු කියන්නේ. පරමාණුවට වඩා කුඩා අංශ තියෙනවද? පරමාණුවට වඩා කුඩා අංශ තියෙනවද? ඔව් ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන ඒවා හරි කුඩායි නේද? පරමාණු ඇතුලේ නේ තියෙන්නේ ඒක. උප පරමාණු අංශ නේද? එහෙනම් ඊටත් වඩා කුඩා අංශ තියෙනවා. ඒක නිසා තමයි මේ ඩෝල්ටන්ගේ පරමාණුවාදයේ ප්‍රතික්ෂේප වුනේ. ඊට පස්සේ ජේ.ජේ තොම්සන් එයක් කියන ආකෘතියක් ඉදිරිපත් කරන පරමාණු. ඊට පස්සේ රදර්ෆර්ඩ් කියන්නේ අපේ සෞර මණ්ඩලයගේ තම පරමාණු කියන්නේ. න්‍යෂ්ටිය තියනවා නැත්නම් ඉලෙක්ට්‍රෝන වටේට යනවා කියන්නේ. පස්සේ නීල්ස් බෝර් කියනවා නෑ එහෙමත් නෙවෙයි. මේක නිශ්චිත ගමන් මාර්ගවල ගමන් කරන්නේ. කොහේ එකක් යනවා නෙවෙයි. නිශ්චිත ගමන් මාර්ගවල යනවා කියන්නේ. අසේ අර්වින් ෂෝල්ඩින්ගර් කියන තව විද්‍යාඥයෙක් තව තාක්ෂික මතවාදයක් ඒක තාම නෑ. ඔයාලට සස්තර ටිකක් කියන්න. මේ විදිහට විවිධාකාරයට පරමාණු පිළිබඳ එක එක ආකෘති. වර්තමානයේ කියන්නේ මේක. හරි? ලියාගන්න මේ විදිහට මාතෘකාව ලියාගන්න. පදාර්ථයේ ව්‍යුහය. මාතෘකාවක් ලියාගන්න. පදාර්ථයේ ව්‍යුහය. පදාර්ථයේ ව්‍යුහය. කියන්නේ අප අවට ඇති පදාර්ථය අප අවට ඇති පදාර්ථය අප අවට ඇති පදාර්ථය පහත පරිදි බෙදා දැක්විය හැකි බව පහත පරිදි බෙදා දැක්විය හැකි බව අප දනිමු. අපිට නම් කොහොමද මේක බෙදන්න පුළුවන්? අපිට පුළුවන් බෙදන්න මේක කොහොමද? මේ පදාර්ථය අපිට බෙදන්න පුළුවන් මුලින්ම ආකාර දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. එන්න. අපිට මේ පදාර්ථයේ ආකාර දෙකකට බෙදන්න පුළුවන්. මේකේ භෞතික ස්වභාවය අනුව ඊට පස්සේ
රසායනික ස්වභාවය අනුව හරි භෞතික ස්වභාවය අනුව මම බෙදනකොට මට බෙදන්න පුළුවන් මේක කොටස් තුනකට සමහර ද්‍රව්‍ය ඝන තියෙනවා සමහර අය ද්‍රව තියෙනවා සමහර ඒවා වායු අවස්ථාවේ තියෙනවා හරි එතකොට රසායනික ස්වභාවය අනුව මට බෙදන්න පුළුවන් මේක නැවත කොටස් දෙකකට සමහර ඒවා සංශුද්ධයි සමහර ඒවා සංශුද්ධ නොවන මම මේවට මොනවද කියලාද කියන්නේ සංශුද්ධ නොවන ඒවට මම කියන්නේ මොනවද කියලාද මිශ්‍රණ හරි මිශ්‍රණ කියන ඒවා ඒකාකාරී නෑ ලංකාවේ හම්බෙන මිශ්‍රණයකයි කොන්ක්‍රීටුයි එංගලන්තේ හම්බෙන කොන්ක්‍රීටුයි වෙනස් අපේ ලංකාවේ හම්බෙන ජලයයි නයිජීරියාවේ හම්බෙන ජලයයි ජලය නම් එකක් වෙන්න ඕන ඒක සංශුද්ධයි එහෙනම් අපිට බෙදන්න පුළුවන් නැවත සංශුද්ධ එක වර්ග දෙකකට බෙදන්න පුළුවන් එකක් අපිට සලකන්න පුළුවන් මූල ද්‍රව්‍ය කියලා අනිත් එක අපිට හඳුන්වන්න පුළුවන් සංයෝග දැන් ජලය කියන්නේ සංයෝගයක් සංශුද්ධ සංයෝගයක් හරි සංශුද්ධ සංයෝගයක් ජලය කියන එක හරි පිරිසිදු සංශුද්ධ සංයෝගයක් හැබැයි මූල ද්‍රව්‍යයක් සල්ෆ කිව්වහම සල්ෆ කියන එක ඊට පස්සේ අපි ගත්තාම මූල ද්‍රව්‍යයක් කියලා ගන්න පුළුවන්. එහෙනම් අපිට බෙදන්න පුළුවන් මෙන්න මේ විදියට අපිට හමු වෙන පදාර්ථය අපේ මේ පදාර්ථය අපිට හමු වෙන පදාර්ථය මේ විදිහේ බෙදීමක් වලට කරන්න පුළුවන්. හරි? ලියමුද මේක? පදාර්ථය අපිට බෙදන්න පුළුවන් මේ විදිහට රසායනික ස්වභාවය හා භෞතික ස්වභාවය අනුව ඝන ද්‍රව වායු රසායනික ස්වභාවය හා භෞතික ස්වභාවය අනුව වර්ග කරන්න පුළුවන්. සංශුද්ධ නොවන මූල ද්‍රව්‍ය සංයෝග ඝන ද්‍රව වායු මේ විදිහට අපිට පදාර්ථයේ වර්ගීකරණයක් කරන්න පුළුවන්. මට දැන් ලියන්න උදාහරණ එකකට තුන ගානේ
උදාහරණ තුන ගන්න ඉවද? ලියන්න බලන්න. උදාහරණ තුන මූලද්‍රව්‍ය තුනක්, මිශ්‍රණ සංසුද්ධ මිශ්‍රණ තුනක්, සංයෝග තුනක්. සංසුද්ධ නැහැ මිශ්‍රණ. මොනවද උදාහරණ? මූලද්‍රව්‍ය සල්ප, කාබන්, नाइट्रोजन, ऑक्सीजन प्रधान में मूलद्रव्य उदाहरण संयोग हमारा क्या लिखा हुआ है संयोग क्या है क्या संयोग है ग्रुप के संयोग है सी के संयोग है कॉपर सल्फेट के संयोग है क्या संयोग इස්සර වලට තමයි ලියන්න පුළුවන් කොන්ක්‍රීට් එක වාතය කිරි වෙනස් වෙනවද නේද? පැනකින් දැනක වෙනස් වෙනවා. නුවර ටවුන් එකේ වාතයයි කොළඹ වාතයයි සිංහරාජ මහත්තයාගේ වාතයයි වෙනස්. ඒ කියන්නේ මිශ්‍රණය. මිශ්‍රණ වෙනස් වෙනවා. සංයෝග වෙනස් වෙන්නේ නැහැ. හරි? සංයෝගයේ සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. අපිට මේ විදිහට එතකොට පදාර්ථයේ මූලික බෙදීමකට අපිට ලක් කරන්න පුළුවන් මේ විදිහට. හරි? ඔව්. सोडियम क्लोराइड ලුණු කියලා කියන්නේ සංයෝගයක්. ඒ ලුණු වලට වැලි දාපුවම මේක මිශ්‍රණයක්. තේරුණාද? सोडियम क्लोराइड කියලා ගත්තම මේක මිශ්‍රණයක්. සංයෝගයක්. ඒකට වැලි ගියාම මේක මිශ්‍රණයක් වෙනවා. පැහැදිලි නේද? හරි. අපිට මේ විදිහේ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ පදාර්ථය පිළිබඳ හොයාගන්න ලියා ගන්නක මේ විදිහට මෙහෙම ලියා ගන්න. पदार्थයේ निर्माणය වී ඇති කුඩාම අංශුව පදාර්ථයේ निर्माणය වී ඇති කුඩාම අංශුව පදාර්ථයේ निर्माणය වී ඇති කුඩාම අංශුව परमाणुව බව කුඩාම අංශුව පරමාණුව බව ප්‍රකාශ කරන ලද්දේ කවුද? जॉन डोल्टन नाम विद्याज्ञाय Right.
डोल्ट एक අපි කියන්නේ දැන් डोल्ट තමයි පරමාණු කියන මතය ඉදිරිපත් කරන්නේ හරි ඊට පස්සේ ලියා ගන්න වෙනම ලියා ගන්න ඉන් පසුව පරමාණුව කුමක්දයි ඉන්පසුව පරමාණුව කුමක්දයි විවිධ ආකෘති පරමාණුව කුමක්දයි විවිධ ආකෘති විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන ලදී ඒ කියන්නේ මේ ඉස්සරම ඉදිරිපත් කරා මේ තොම්සන් කියන විද්‍යාඥයෙක් කියලා. තොම්සන් කියන්නේ මේක පොඩිමක තියෙන ප්ලම්ස් වගේ. මේකට කියන්නේ ප්ලම් බොඩි මාක්‍රොකිය. දැන් පොඩිමක තියෙන ප්ලම්ස් වගේ. ප්ලම්ස් කියන්නේ විතර ප්ලම් කියලා කියන්නේ සාමාන්‍ය හිඩි ස්ටෙබල් වගේ තමයි ඒක. එයා කියව නිකන් මේක ගෝලයක් වගේ ඉලෙක්ට්‍රෝන නිකන් මිදිකට වගේ මෙහෙම තියෙනවා කියන්නේ. හරි? නමුත් ඒක මුල්කාරයෙන් කරපු ආකෘතියක් නේ. ඒක පසුකාලිකව ඒක ප්‍රතික්ෂේප කළා ඒක නෙමෙයි කියලා. එයාට විද්‍යාත්මකව ඒක තහවුරු කරන්න හම්බුනේ නැහැ. හරි? දැන් මේ හැම ආකෘතියක්ම හිතට ආපු එකක් කියන්න බෑ. මේවා විද්‍යාත්මකව ඔප්පු කරන්න ඕනේ. හරි? මේ තොම්සන් විසින් ඉදිරිපත් කරපු ආකෘතිය. ඊට පස්සේ අර්නෙස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරපු ග්‍රහ ආකෘතිය. ග්‍රහ ආකෘතිය. ඒක නිකන් හරියට අපේ සූර්යයා වටේට ග්‍රහලෝක ගමන් කරනවා වගේ තමයි මේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන පවතින්නේ කියන්නේ. හරි? ලියා ගන්න මේ විදිහට මෙහෙම ලියා ගන්න Ernest Rutherford විසින් Ernest Rutherford විසින් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ පරමාණුව පිළිබඳ ග්‍රහ ආකෘතියයි. එහිදී රදර්ෆර්ඩ් ප්‍රකාශ කළේ ධන ආරෝපිත න්‍යෂ්ටිය මධ්‍යයේ පවතින බව. ධන ආරෝපිත න්‍යෂ්ටිය මධ්‍යයේ පවතින බව. ධන ආරෝපිත න්‍යෂ්ටිය මධ්‍යයේ පවතින බව. න්‍යෂ්ටිය මධ්‍යයේ පවතින බව. ඒවට
ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා කියන්නේ ඒ වටා ඉලෙක්ට්‍රෝන චලනය වෙන බවත්ය ඒ වටා ඉලෙක්ට්‍රෝන චලනය වෙන බවත්ය හරි දැන් මේ න්‍යෂ්ටිය ධනාරෝපිතයිනේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයිනේ ඇයි එහෙනම් මේවා එකපාරට වදින්නේ නැත්තේ ඇයි මේවා වදින්නේ නැත්තේ න්‍යෂ්ටියට වදින්න පුළුවන් එහෙම වදින්නේ නැත්තේ මේ ඉලෙක්ට්‍රෝන ගොඩාක් හයියේ චලනය වෙන නිසා දැන් හරියට ඔයාලට දෙන්න පුළුවන් සූර්යයා මැද්දේ ඉන්න ගහ ලෝක ටික ඔහොම යන වටේ යනවනේ ඕක දැන් අවුරුදු බිලියන ගණනක් තිස්සේ යනවනේ සූර්යයා ඔච්චර ප්‍රබලයක් නම් ඇයි ගහ ලෝක ටික ඇවිල්ලා ඔක්කොම සූර්යයාගේ වදින්නේ සාපේක්ෂව වැඩි වේගකින් ගමන් කරන නිසා තමයි එහෙම යන්නේ නැත්තේ. අපිව විසිරෙන්නේ නැතුව. අපිව ලණුවක් දාලා සූර්යයාට අල්ලලා නැහැ. නමුත් ගමන් කරන වේගය නිසා අපි සූර්යයා වටේට ගමන් කරන්නේ. හරි? ලියා ගන්න මේ විදිහට. ලියා ගන්න. න්‍යෂ්ටි ඇති ධන ආරෝපණ මගින්. න්‍යෂ්ටි ඇති ධන ආරෝපණ මගින් න්‍යෂ්ටියේ ඇති ධන ආරෝපණ මගින් න්‍යෂ්ටියේ ඇති ධන ආරෝපණ මගින් න්‍යෂ්ටියේ ඇති ධන ආරෝපණ මගින් ඉලෙක්ට්‍රෝන ධන ආරෝපණ මගින් ඉලෙක්ට්‍රෝන इलेक्ट्रॉन न्यष्टिय वेत आकर्षणीय हुवद न्यष्टिय वेत आकर्षणीय हुवद न्यष्टिय वेत आकर्षणीय हुवद न्यष्टिय वेत आकर्षणीय हुवद न्यष्टिයට ආකර්ෂණය වුණොත් එය න්‍යෂ්ටියට පතිත නොවේ එය න්‍යෂ්ටියට පතිත නොවේ ඒක හේතුව ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා ඉතා වේගයෙන් භ්‍රමණය වීමයි. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා ඉතා වේගයෙන් භ්‍රමණය වීමයි. හරි. මේ තියෙන රදර්ෆර්ඩ්ගේ පරමාණු පිළිබඳ ග්‍රහ ආකෘතිය. ඒකට අනුව මැද්දේ තියෙනවා ප්‍රෝටෝන වටේට තියෙනවා ඉලෙක්ට්‍රෝන. පොඩි රූපයක් කරගන්න මේ විදිහට රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය. රදර්ෆර්ඩ්ගේ පරමාණු පිළිබඳ ග්‍රහ ආකෘතිය.
අපරටෝනේ එකක් විනාශ වෙන්නේ ඉලෙක්ට්‍රෝන එනර්ජි වෙක්ටර් උගේරවට හොමලස්සට යන්නේ ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන යන විදිය හරි කැතයි. ඔච්චර ලස්සනට ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන යන විදිය දැකලා නැද්ද? මේ තියෙන්නේ පේනවාද ඉලෙක්ට්‍රෝන? අර ලස්සනද? තොරන් වල බල්බ් දාලා වගේ. හරි? ඒ විදිහට තමයි පරමාණු වල ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. මෙන්න මේ විදිහ බලා ගන්නකො මේකත් අරලා අපෝ මේකක් මේ බලන්න මේ පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝනයි වලට වෙන නැස්ටි වටා තියෙන ඉලෙක්ට්‍රෝනයි ඉලෙක්ට්‍රෝන ඔහොම තමයි ගමන් කරන්නේ. ඔය ලස්සනට අර කියා වගේ ලස්සනට යන්නේ නැහැ. නැස්ටි වටා ඔහොම ගමන් කරමින් ඉන්නවා ඔය. අන්න ඉලෙක්ට්‍රෝන තියෙන එක එක ක්ලෝරින්ගේ 7යි සෝඩියම්ගේ 1යි අන්න ඔය වගේ ඉලෙක්ට්‍රෝන ගොඩක් එහෙම ඉන්නවා ඔය. ඒවා ඉගෙන ගන්නවත් කොහොමද මේවා වෙන්නේ කියලා. නමුත් පේනවනේ ඒවල ඉලෙක්ට්‍රෝන හරි ලස්සනට යන්නේ නැහැ එහෙම. ලස්සන ගමනක් නැහැ යාළුවා. හරි. එඳගත්තද මේ රදර්ෆර්ඩ්ගේ මේ ග්‍රහාකෘතිය? දැන් මේක තව දුරටත් පැහැදිලි කරනවා මේ නීල්ස් බෝර් කියන විද්‍යාඥයා. නීල්ස් බෝර් කියන විද්‍යාඥයා මේ ආකෘතිය තව දුරටත් පැහැදිලි කරලා යා කියනවා මෙහිම නෙමෙයි මේ ගමන් කරන්නේ මේ න්‍යෂ්ටිය වටා තියෙන ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ නිශ්චිත ගමන් මාර්ගවල. එහෙම නැත්නම් අපි යා කියනවා කවචවල ගමන් කරනවා කියලා. ලියා ගන්න මේ විදිහට මෙහෙම ලියා ගන්න. රදර්ෆර්ඩ්ගේ ආකෘතිය අවදුරටත් පැහැදිලි කළ රදර්ෆර්ඩ්ගේ ආකෘතිය තවදුරටත් පැහැදිලි කළ නීල්ස් බෝර් රදර්ෆර්ඩ්ගේ ආකෘතිය තවදුරටත් පැහැදිලි කළ නීල්ස් බෝර් प्रकाश करන ලද්දේ න්‍යෂ්ටියේ සිට නිශ්චිත ගමන් මාර්ගවල වරාන්දල යන කෙනා කියන කවච නිශ්චිත ගමන් මාර්ගවල වෙනත කවචවල නිශ්චිත ගමන් මාර්ගවල කවචවල නිශ්චිත ගමන් මාර්ගවල කවචවල කියන්නේ පොදුවේ නම ඔය ආපුටි रूपे को आई रूपे को ऐसा बेना
නිශ්චිත කවචවල ඉලෙක්ට්‍රෝන ගමන් කරන බවයි. නිශ්චිත කවචවල ඉලෙක්ට්‍රෝන ගමන් කරන බවයි. හඳ ගන්න මෙන්න මේ වගේ රූපයක්. මේ තියෙන්නේ න්‍යෂ්ටිය. මේ පරමාණුවේ තියෙන න්‍යෂ්ටිය. මේ ශක්ති මට්ටම කියන්නේ K L M N විදියට. ශක්ති මට්ටම ලොකුවට අරින්න ඕනේ නැහැ. K L M N විදියට තමයි අපි නම් කරන්නේ. ශක්ති මට්ටම අපි නම් කරනවා K L M N විදියට. ශක්තිය ඊට පස්සේ දැන් මේ රදර්ෆර්ඩ් මේ ආකෘතිය ගොඩනගනකොට න්‍යෂ්ටිය කියනවා අටේට ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒක කොහොමද මේ වගේ එකක් හිතෙන්නේ පරමාණු කියන එක නිකන් ලබු ගෙඩියක් වගේ නැතුව මෙහෙම එකක් කියලා හිතුනේ කොහොමද? දැන් පරමාණු කියලා කියන්නේ මේ වගේ කුඩා ගෝලාකාර ව්‍යුහයක් මැද්දේ න්‍යෂ්ටිය තියෙනවා කියලා මේක යාළුවට හිතුනේ කොහොමද? හිතුණද හීනයක් දැක්කද? කාලිමෑනියෝ කිව්වද මොකක්ද මේක සිද්ධ වුනේ? එමයක් උන්නේ මේක විද්‍යාත්මක පරීක්ෂණවල ලංකාවේ ඉතල මේ අවුරුදු 100කට කලින් විද්‍යාත්මකව පරීක්ෂණ කළා තමයි මේ පරමාණු කියලා කියන්නේ මේ වගේ ගෝලාකාර ව්‍යුහයක් ඒක නැද්ද න්‍යෂ්ටියක් තියෙනවා කියලා විද්‍යාත්මක පරීක්ෂණ වලින් කිව්වේ දෙයියෝ කියලා නෙමෙයි තාත දෙයියෝ කියලා නෙමෙයි. ඒකද කියන්නේ මෙහෙමයි. අපි ගන්නවා රත්තරන් පත්‍රයක්. ඒ රත්තරන් පත්‍රයේ තියෙන රත්තරන් පරමාණු. ඒකට අපි යවනවා විකිරණ. දැන් මම විකිරණ මෙහෙම යවපුවාම හිතන්න මගේ පරමාණු මෙතන තියෙනවා කියලා හිතන්න. මේ පරමාණුවක් මගේ තියෙනවා. පරමාණු වල තොම්සන්ගේ වගේ මැටි ගුලියක් වගේ එකක් නම් ප්ලම් කුඩිමක් වගේ එකක් නම් මේ කිරණ එකක්වත් අනිත් පැත්තට එයිද? එන්නේ හැබැයි තොම්සන් දැක්කා රදර්ෆර්ඩ් දැක්කා එයා ප්‍රොපෝස් කරපු එකේ මෙහෙම ගත්තහම ඒ කිරණ වලින් බහුතරයක් අනිත් පැත්තට යනවා. එයා දැක්කා පරමාණු තුලින් කිරණ ගියාම කිරණ 1000ක් යවුවොත් කලාතුරකින් එකක් අහුවෙනවා. එයා කරනවා මේ වගේ කිරණ ඇත්තම ගත්තාම මේ යවන්නේ ඍණාත්මක කිරණ. ඍණාත්මක කිරණ යවම එයා ගන්නවා 1000ක් යවපුවාම 997ක් එහා පැත්තෙන් පසු වෙනවා. ඒ කියන්නේ ඒ මැද්දේ මොකුත් නැති හින්දා නේද යන්න පුළුවන්. ඉඳලාම එයා දක්නවා එකක් ආපහු. එයා කිව්වා ඉඳලාම එකක් ආපහු වෙන්නේ මොකක් හරි මැද්දේ පොඩි බාධකයක් තියෙනවා. පොඩි බාධකයක්. ඒක ලොකු බාධකයක් වෙන්න බෑ. ඒක ලොකු බාධකයක් වුණා න්‍යෂ්ටිය මිත්‍යට ලොකු වුණා නම් අර 1000 500ක්ම වෙනවා.
තේරෙනවද? ඒක ලොකු බාධකයක් නම් 500 1000ක් කියපුවා 500ක්ම අපහු වෙනවා. නෑ එයා කියන්නේ එහෙම 1000ක් කියපුවනේ 999ක් විතර තුනක් විතර දෙකක් තුනක් තමයි අපහු වෙන්නේ. ඒ නිසා එයා කියන්නේ මෙතන තියෙන බාධකේ හරිම පොඩි. මැද්ද තියෙන යන්නේ. ඒ වගේම එයා දකිනවා දැන් මෙහිම යන්න ඕන කිරණ මෙහිම යනකොට අර 1000 ඉඳලා හිට එකක් හෝ දෙකක් යනවා නේද? තව සමහර පුංචි එකක් දෙකක් මේ ගමන් මාර්ගය වෙනස් කරනවා. හරියට ගමන් කරනවා. හැබැයි එකක් ගත්තම දෙකක් තුනක් තමයි පොඩි එකක්. ඒවනේ එයා ඒකෙදි කිව්වා මේ කිරණ යනකොට මේ ඉලෙක්ට්‍රෝන වටේ කරකැවි කැවි එතකොට මේකේ වැඩිලා ගමන් මාර්ගය වෙනස් කරනවා. එකක් දෙකක් තේරුණාද කියන්නේ? එයා මේ ඉලෙක්ට්‍රෝන වටේට තියෙනවා ඉතින් කී කොහොමද දන්නවද? මේ අතරින් පතර බලමු ඉඳලා ඉන්න එකක් ගමන් මාර්ගය වෙනස් කරනවා. යන්නේ ගමන් මාර්ගය ඉතිවිස්. මොකද? ඒ කියලාද? ඒකට අපි යන්නේ යනවා කියලා කියන જાතියක් වතාම දන්නේ නැහැ. මේ පරීක්ෂණය සිද්ධ කළා. ඇත්තටම මේක කලේ රදර්ෆර්ඩ්ගේ මේ ගෝලියෝ දෙන්නෙක් එක්ක කරේ. මම ඔයාලට පරීක්ෂණය කොට පෙන්නන්නද? ඉතින් මේ බලන්නකෝ රදර්ෆර්ඩ් තමයි එර්නස්ට් රදර්ෆර්ඩ් මේ කතාව කරන්නේ. එයා ගන්නවා මෙහෙම. මෙන්න මේ විදියට. sorry ඇල්ෆා කිරණ මෙයා යොමු කරන්නේ මේ විදියට ඇල්ෆා කිරණ නිකුත් කරපුවාම එයා දකිනවා මෙන්න මේ විදියට. අන්න මෙහෙම කුඩා ඇල්ෆා කිරණ යවනවා. බහුතරයක් ඇල්ෆා කිරණ කෙලින්ම යනවා. බහුතරයක් මෙන්න පරමාණු හිතන්නකෝ පරමාණු ඇතුළේ බහුතරයක් පරමාණු මෙන්න ඉඳලා හිටලා වැදිලා න්‍යෂ්ටිය වැදුනොත් මොකද වෙන්නේ? අන්න න්‍යෂ්ටිය වැදුනොත් අපහු වෙනව නේද? තේරුණා නේද? ඒ න්‍යෂ්ටිය වැදිලා නේම හරි බොහොම අඩුයි 60ක් 70ක් බොහොම පොඩි එකක්. හැබැයි අර ලක්ෂ ගණන් මොකද වෙන්නේ? කෙලින් යනවා. එයා කිව්වා මේ ප්ලම් පුඩින් ආකෘතිය වැරදි. මේකේ රදර්ෆර්ඩ් කිව්වේ මේ පරමාණු වටේට අන්න ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා බහුතරයක් කෙලින් ගමන් කරන්නේ අන්න ඉඳලා හිටලා එකක් පැත්තේ දිලා යනවා. ඒ කියන්නේ න්‍යෂ්ටිය මේ හරි පැහැදිලි නේද මොකද්ද මේ කියන්නේ කියලා? මේකේ අර වලට පෙන්නුවේ ඒකයි. මේ ආකෘතිය. මට ඕන නම් වලට පෙන්නන්න පුළුවන්. මේ තියෙන්නේ ඒකම තමයි. මෙන්න මේ තියෙන බහුතරයක් මේක හරහා යනවා. ඒක වලට හැදි මදි වෙන්න පුළුවන්. මේ තේරුණා නේද මොකක්ද වෙන්නේ කියලා මෙතන? එහෙනම් මේවා මේ පරමාණු වල න්‍යෂ්ටික ආකෘති ඉදිරිපත් කරන ලද්දේ මේක other ports මෙන්න මේ ඉතින් තියෙන්නේ තොම්සන්ගේ ආකෘතිය පහලින් තියෙන රදර්ෆර්ඩ්ගේ ආකෘතිය. තොම්සන්ගේ ආකෘතිය වැරදියි කියලා
පැහැදිලිනේ? ඒක ප්ලම් පුඩින් ආකෘතියක් වෙන්න බෑ. මේ විදිහට රදර්ෆර්ඩ්ගේ ආකෘතිය හරි වෙන්නේ මොකද? බහුතරයක් මේ විදිහට is in the. කියන්නේ මේ විදිහට පරමාණු රදර්ෆර්ඩ්ගේ ආකෘතියට අනුව රදර්ෆර්ඩ්ගේ ආකෘතියට අනුව පරමාණුව යනු මධ්‍යයේ ධන ආරෝපිත ඉතා කුඩා න්‍යෂ්ටියක් සහිත මධ්‍යයේ ධන ආරෝපිත ඉතා කුඩා න්‍යෂ්ටියක් සහිත ගෝලාකාර ව්‍යුහයක් බවයි එමෙන්ම න්‍යෂ්ටිය වටා විශාල හිස් ප්‍රදේශයක් පවතින බව විශාල හිස් ප්‍රදේශයක් පවතින බව එහි ඉලෙක්ට්‍රෝන පවතින බවත්ය මෙය විද්‍යාත්මකව පරීක්ෂණය කරන ලද්දේ තුනී රන් තහඩුවක් තුලින් ඇල්ෆා කිරණ ගමන් කිරීමට සලස්වා එම ගමන් මාර්ග වෙනස් වීමේ නිරීක්ෂණ මගිනි දැන් ඔය ආවට කියලා කියපු එකක් නෙමෙයි.
මේක විද්‍යාත්මකව පරීක්ෂණ කරලා නිරීක්ෂණ තමයි පැහැදිලි කරන්නේ. පැහැදිලිද? මේකට විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. එහෙනම් පරමාණු කියලා කියන්නේ මෙන්න මේ වගේ ගෝලාකාර ව්‍යුහයක්. ඒකේ වටේට ගොඩාක් හිස් මැද්දේ ඉතා කුඩා න්‍යෂ්ටියක් තියෙනවා. මේක මීටත් අදිනකොට මීටත් වඩා කුඩාවට අදින්න. න්‍යෂ්ටිය හරි කුඩායි. හරියට කොච්චරද කියලා නම් පරමාණු කියලා කියන්නේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් නම් ආවන්දු ක්‍රීඩාංගණයක් නම් ඒකේ මැද්දේ තියෙන ෆුට්බෝල් එක වගේ න්‍යෂ්ටිය. ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකේ මැද්දේ තියෙන ෆුට්බෝල් එක වගේ න්‍යෂ්ටිය. ඒ ග්‍රවුන්ඩ් එකේ වටේට හිතන්න පාරට කියන්නේ නිල් බෝලයක් තියෙනවා. ඒක වගේලු ඉලෙක්ට්‍රෝන. එහෙමද? මේක පාපන්දුවක් නම් මේක ඊටත් වඩා ප්‍රය උදාහරණයක් දෙන්න කඩලැටයක්. සාමාන්‍ය හිතන්නකො ග්‍රවුන්ඩ් එකේ කඩලැටයක් තිබ්බොත් පේනවද? කඩලැටයක් පේනවා. නැහැ. ඒ වගේ කුඩායි කියලා කියනවා. පැහැදිලිද? මේක නිකන් පාපන්දුවක් වගේ නිකන් මේක පාපන්දුවක් වගේ මේක පාපන්දු ක්‍රීඩාංගණය වගේ. පාපන්දු ක්‍රීඩාංගණය මෙහෙමනම් මැද්දේ තියෙන පාපන්දුව න්‍යෂ්ටිය නම් වටේ තියෙන කඩලැට වටේ නැත්තේ කඩලැටයක් තමයි ඉලෙක්ට්‍රෝන. හිතා ගන්න පුළුවන් සයිස් එක. එහෙනම් අර ගොඩාක් ඉස් අදිනකොටත් මේ වගේ අනිත් මේක අදිනකොට බොහෝම පොඩි කොට න්‍යෂ්ටිය. පොඩි රුප්පයක් මේ වගේ අද ගන්න මේ ඇල්ෆා කියන ගමන් මාර්ගයේ වෙනස් කරන ආකාරය. හරි එතනද ඉස්සර කන්නද දැන් කොහොමද හරි අර කණේකේ පස්තරේ පරමාණු මේ සයිස් එක මටි ටික ඉතින් එතන ඇතිනස්ටි මේකනේ මේ කිරණේ යන විදිය යන ගස් මේක අන්දත් කමක් කියන්නේ මේක ගමන් මාත් දැනගන්න කොහොමද කියලා අතකට කිසු ඒක මේ අල්පා කිරණ යනවා මේ ආකෘතිය ගත්තේ කොහොමද කියලා මේ හම්බෙන්නේ මේ ආකෘතිය ගත්තේ මේ අල්පා කිරණ වලින් ඇත්තටම කොහොමද දන්නවද ඔය රදර්ෆර්ඩ්ගේ නෙමෙයි රදර්ෆර්ඩ්ගේ ගෝලියෝ දෙන්නෙක් ඔය වැඩේ කරේ ගයිගර් සහ මාස්ටර් ටයිගර් සහ මාස්ටර්න් කියන ගෝලියෝ දෙන්න තමයි වැඩේ කරේ. ගුරුතුමා තමයි ලකුණු දාගත්තේ. ඒක තමයි මොනවද කරන්නේ? ඔව් ඔයාලා කරනවා.
මොකද ඉදිරිපත් උනේ කියලා. හරි. ඊට පස්සේ දැන් අපි ඉගෙන ගන්නවානේ මෙන්න මේ විදියට හරි. දැන් මේ විදියට පරමාණුවට නිශ්චිත ශක්ති මට්ටම වල නැත්නම් නිශ්චිත ගමන් මාර්ග වල තමයි මේකත් ඇඳගන්න. නැත්නම් මෙහෙම ලියා ගන්නවා මේක කියලු. පරමාණුව පාපන්දු ක්‍රීඩාංගණයකට සමාන කළහොත් පරමාණුව පාපන්දු ක්‍රීඩාංගණයකට සමාන කළහොත් පරමාණුව පාපන්දු ක්‍රීඩාංගණයකට සමාන කළහොත් ක්‍රීඩාංගණයකට සමාන කළහොත් ඒ මැදේ ඇති පාපන්දුවෙන් න්‍යෂ්ටිය නිරූපණය වෙන අතර මේ පරිධියේ කඩලැටේ ඉලෙක්ට්‍රෝනයක් නිරූපණය වේ. පොඩි රූපයක් ඕනනම් අවශ්‍ය කරන වගේ අද ගන්න පාපන්දු ක්‍රීඩාංගණයක් කියන්නේ පරමාණු වගේ න්‍යෂ්ටිය කියලා කියන්නේ පාපන්දුව වගේ වටේ තියෙන කඩලැටයක් ඉලෙක්ට්‍රෝනය වගේ. පොඩි රූපයක් කරලා වෙන්නේ स्कूल में बार पढ़ा तो नहीं पढ़ा था विषय पढ़ा तो नहीं लीला पढ़ा तो नहीं वो यार मम्मी वाला व्हाट्सएप पे डेवलप नहीं तो पेपर के उत्तर लेके घूमने हैं बैठ के नहीं lihat nih kita apa dikta gitu dia ah ada itu dia kayak ah yang ini minimal apa karena ada digital platform එකේ යන්න වෙනවා මම ඔගේ දාන්න මොකද අන්න හරියට දෙයක් උත්තර දෙන්න. දෙකයි හරි කිනේ. නිම්සර් ලියව දෙක. දැක්කද? එක්ක නෑ WhatsApp group එකේ නේද ඔයා? ඉන්න. දැක්කා. ඉතින් බලන්න මම link එකක් කියලා තියලා ඉගෙන. ඔක් කියලා බලන්න. හරි. ඊට පස්සේ
මේ බලන්න මේ රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා මේ රදර්ෆර්ඩ් ඊට පස්සේ මේ පරමාණුව මේ තියෙන ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය ගැන කතා කරපුවාම මේ තුන් දෙනාගෙන් නියුට්‍රෝනය සහ ප්‍රෝටෝනය ආසන්නව සමානයි. හැබැයි නියුට්‍රෝනය ටිකක් ලොකුයි. නියුට්‍රෝනය ආසන්නව සමානයි ටිකක් නියුට්‍රෝනය ලොකුයි. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝනය කියන එක ප්‍රෝටෝනයේ සයිස් එකෙන් 1840 එකක්. ඒ කියන්නේ ඉතාමත්ම කුඩායි. ඉලෙක්ට්‍රෝන 1840ක් එකතු වුණොත් එක ප්‍රෝටෝනයක් හදනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 1840ක් එකතු වුණාම තමයි එක ප්‍රෝටෝනයේ සයිස් එක. එහෙනම් වලට පේනවා නේද ප්‍රෝටෝනය කියන එක බොහොම කුඩා එකක් කියලා. අර සාමාන්‍යයෙන් එහෙනම් ෆුට්බෝල් එකක් තියෙන කඩලට 1000 හරිනේ ෆුට්බෝලයක් වගේ ලොකු එකක් හදාගන්න කඩලට 1000 ගණන් අතර දාන්න එක පුරවන්න නම් ෆුට්බෝලයක් ඇතුළට කඩලට දාන්න එක 1800ක් විතර දාන්න වෙනවා. ඕක පුතා. අනුමාන කරන්නේද? විද්‍යාත්මක ගණනය යන්නේ. විද්‍යාත්මක ගණනය කිරීම කරන්න පුළුවන් ඔය විදියට. දැකලා නැතිව ගණනය කරන්න පුළුවන්. ඒක තමයි මම පෙන්නන විලියම් ක්‍රූක්ස්ගේ ක්‍රූක්ස් කැටෝඩ් නල ඔය වගේ කවුන්ට් මතකද මම පෙන්නන දේ අර ගෝල්ඩ් ෆොයිල් එකේ එහෙම හතරක් මේකද මේක තියරි එකක් මේක ප්‍රූව් කරලා තියෙන තියරි එකක් මේක දැනට සමෝන එහෙනම් මේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගත්තහම ඒ දෙන්නම ඉන්නේ න්‍යෂ්ටි ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන දෙන්නම ඉන්නේ මෙන්න මේ න්‍යෂ්ටිය ඇතුලේ තමයි නියුට්‍රෝන සහ ප්‍රෝටෝන කියන දෙන්නම ඉන්නේ තේරුණා නේද ඉලෙක්ට්‍රෝන විතරයි මෙතන ගමන් කරන්නේ වටේ යන තේරුණා නේද ඉලෙක්ට්‍රෝන විතරයි මේ වටේ ගමන් කරන්නේ ඊට පස්සේ ගත්තහම නියුට්‍රෝනේට ආරෝපණයක් නැහැ न्यूट्रॉन क्या उदासीन प्रोटॉन धनारोपित इलेक्ट्रॉन ऋणारोपित प्रोटॉन धनारोपित न्यूट्रॉन ऋणारोपित ඇත්තටම මෙයාගේ ස්කන්ධය එකයි කියලා ගත්තොත් මෙයාගේ ස්කන්ධය එකයි මෙයාගේ ස්කන්ධය 1840 එකයි හරි එහෙනම් ස්කන්ධය ගත්තහම ආසන්නව මේ දෙන්නගේ සමානයි මෙයාගේ 1840 එකයි උඩයි තේරුණා නේද ඊට පස්සේ ආරෝපණය ගත්තහම ආරෝපණය මෙයා උදාසීනයි මෙයා තන මෙයා රික් හරි අමතක කරන්න අපිට දෙන්න මේ දෙක මෙයාලව සොයාගත්තේ न्यूट्रॉन හොයාගත්තේ අන්තිමටම ඇත්තටම මුලින්ම හොයාගත්තේ ඉලෙක්ට්‍රෝන තමයි හොයාගත්තේ ඒක හොයාගත්තේ J.J. තොම්සන් අර පුඩිම මතකනේ ප්ලම් පුඩි ඒ තොම්සන්ගේ පුඩිම එයා තමයි ඉලෙක්ට්‍රෝන හොයාගත්තේ දෙවෙනියන හොයාගත්තේ ප්‍රෝටෝන ඒක හොයාගත්තේ गोल्ड स्पाइनर තුන්වෙනියට හොයාගත්තේ නියුට්‍රෝනය ඒක හොයාගත්තේ රදර්ෆර්ඩ්ගේ ගෝලේ එයාගේ නම ජේම්ස් චැඩ්වික් රදර්ෆර්ඩ් මොන ජාතික කිව්වද නවසීලන්ත ජාතික නවසීලන්ත ජාතික හරි එහෙනම් මේ විදිහට එහෙනම් මෙන්න තොම්සන් කියන්නේ නම් බ්‍රිටිෂ් එකේ මම බලගෙන හරිද මෙන්න නියුට්‍රෝනය ප්‍රෝටෝනය ඉලෙක්ට්‍රෝන අද බලන්න මීලතර පුතාවට ඕම් පුතාවට එහෙනම් ලියා ගන්න මේක පරමාණුවේ ඇති උපපරමාණුක අංශු පිළිබඳ
ada seksesi. Oh. एक हम क्लियर ඉස්සල්ලාම ඉලෙක්ට්‍රෝන දෙවෙනියට ප්‍රෝටෝන තුන්වෙනි තමයි බ්‍රාසිල් ඉලෙක්ට්‍රෝන මුලින්ම හොයාගත්තේ තොම්සන් ඉලෙක්ට්‍රෝන තමයි මුලින්ම හොයාගත්තේ අවුරුද්දක් ඕනේද ඉන්නකො දෙන්න ළමයින්ට එහෙම අවශ්‍ය නම් දෙන්න එපා ස්ටැටික් නියුට්‍රෝන හොයාගත්තේ 1932 Rutherford 1909 තමයි ප්‍රෝටෝන හොයාගත්තේ මේක සෝරි Rutherford කියන්නේ අතන ගෝල්ඩ්ස්ටයින් 1987 දී තමයි තොම්සන් එහෙනම් මුලින්ම හොයාගත්තේ 1987 තොම්සන් සෝරි 1897 තමයි තොම්සන් හොයාගත්තේ නියුට්‍රෝන ඊට පස්සේ අවුරුදු 12කට පස්සේ තමයි ඉලෙක්ට්‍රෝන प्रोटोन හොයාගන්නේ ඉලෙක්ට්‍රෝන හොයාගෙන අවුරුදු 12කට පස්සේ ප්‍රෝටෝන හොයාගන්නේ ඒ ප්‍රෝටෝන හොයාගෙන තවත් අවුරුදු 23කට පස්සේ තමයි නියුට්‍රෝන හොයාගන්නේ තේරුණාද ඉලෙක්ට්‍රෝන හොයාගෙන 12කට පස්සේ ප්‍රෝටෝන හොයාගෙන තවත් අවුරුදු 23ක් යනවා නියුට්‍රෝන හොයාගන්න මෙයා රදර්ෆර්ඩ් ගෝලේ ඇක්ටිව් හරි හරි දැන් මේකේ පොඩි රූපයක් අරගෙන ලියා ගන්න බලන්න ප්‍රෝටෝනේ නියුට්‍රෝනේ ඉලෙක්ට්‍රෝනේ මේක වගුවක් විදිහට දාගන්න ළමයි ඈ කොහොමද ada lini mereka
හරිනේ හරි ඔයාලට ලියපු එක ගන්න ලින්ක්ස් එක කියලා ඔයාලට We need an electron, proton, and neutron here. And another one. Hurry. Hurry. Then ඊට පස්සේ දැන් මේ එක මේ පරමාණුක තියෙන ශක්ති මට්ටම් සහ ඒවායේ පවතින්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. දැන් මේ ශක්ති මට්ටමක අපි කියවනේ ශක්ති මට්ටම් නම් කරනවා කියලා න්‍යෂ්ටිසිත ඉවතට K L M N විදියට. හරිද? මේ ශක්ති මට්ටම අපි නම් කරනවා K L M N විදියට. එතකොට මේ එක ශක්ති මට්ටමක තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාණක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. හිතන්න අපි ඉගෙන ගත්ත මේ විවිධ මූලද්‍රව්‍ය වල විවිධ පරමාණු තියෙනවා. ඒ උදාහරණයක් කරගත්තාම මේ බලා ගන්න මේ තියෙන්නේ අපිට හම්බ වෙන විවිධ පරමාණු කීපයක්. දැන් මේ ප්‍රමාණයනොත් ඔක්කොම වෙනස්. හයිඩ්‍රජන් පරමාණුට වඩා හීලියම් වෙනස්. හීලියම්ට වඩා රිදී වෙනස්. රිදී වලට වඩා යකඩ වෙනස්. මේ පීරණ වෙනස් කියලා. ඒ වෙනස් වෙන්නේ ඒව ඇතුලේ තියෙන ප්‍රෝටෝන ගණනයි, නියුට්‍රෝන ගණනයි, ඉලෙක්ට්‍රෝන ගණනයි වෙනස් වෙන්නේ. තේරුණා නේද? එකිනෙකට වෙනස් අපි ඇත්තටම ගත්තාම ඒ ප්‍රෝටෝනයි, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන වෙනස් වෙනකොට තමයි අපි කියන්නේ විවිධ පරමාණු තියෙනවා කියන්නේ. එතකොට මේ එක ශක්ති මට්ටමක තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණනක් තියෙනවා. ඇත්තටම K වල තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයි. K කියන ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගණන දෙකයි. K වල දෙකයි. L වල තියෙන්න පුළුවන් 8යි. ඒ කියන්නේ L වල 6ක් තියෙන්න පුළුවන්ද? පුළුවන්. 5ක් තියෙන්න පුළුවන්ද? පුළුවන්. දෙකක් තියෙන්න පුළුවන්. ඒ උපරිම 8යි. ඒ කියන්නේ K වල තියෙන්න පුළුවන් එක තියෙන්න පුළුවන් දෙක තියෙන්න පුළුවන්. ඒ L වල තියෙන්න පුළුවන් 1 2 3 4 5 6 7 8. මේක තියෙන්න පුළුවන් 18ක් යනවා. මේක තියෙන්න පුළුවන් 32ක් යනවා. හැබැයි හොඳට මතක තියාගන්න මේ න්‍යෂ්ටියේ අතයි තමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. හිතන්න මට යම්කිසි පරමාණුවක් සම්බුණා ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන කෙනෙක්. හරි? ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන කෙනෙක්. එයාගේ කොහොමද ඉලෙක්ට්‍රෝන තියෙන කියලා බලපුවාම එනම් කේවල තියෙන පුළුවන් දෙකයි නේද උඩරිම? කේවල දෙකයි. එහෙනම් එයාගේ පහෙන් දෙකක් මෙතන. පහනම ඉන්න බෑ මෙතන. ඉතිරි තුන කාගාගක් තියෙනවා. දැන් මෙයාගේ කොක්කම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන බෑ. එහෙනම් කේවල K. එහෙනම් L වල කීයක් තියෙනවද තව? ඉතිරි තුනක් තියෙනවා ඉලෙක්ට්‍රෝන මේ විදියට L වල. තේරුණාද? එයාගේ තියෙන එහෙනම් ඉලෙක්ට්‍රෝන ටික කොහොමද තියෙන දෙකයි අනික 3යි. තේරුණාද? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන කෙනාගේ ඉලෙක්ට්‍රෝන කියන දෙකකුයි තුනක් උයි. හිතන්න මට තියෙනවා තව ඉතිරි ඉලෙක්ට්‍රෝන 12ක් තියෙන කෙනෙක්. ඉලෙක්ට්‍රෝන 12ක් තියෙන කෙනෙක් කිව්වොත් ඔයාලගේ මට්ටමේ ඔච්චරයි ඔක්කොම ඉලෙක්ට්‍රෝන කියන පුළුවන් උපරිම දැනට අද වෙනකොට 110ක්. ඒ වගේ තමයි ඔය කාඩ තව යන්න කියනවා ගොඩක්. ඇත්තටම ඔයාලා ඉගෙන ගන්නවා මේක පුරු කියලා. දැන් මම කරන්නේ නැහැ කියනකොට නවසාරියට එකක් ගන්න සස්පෙල්ට ගියාම ඉගෙන ගන්නවා මේක අර අපි ඉගෙන ගන්නේ මෙහෙමනේ අපිට 9 වසරේ ඉන්නකොට ඩෝල්ටන් මහා ඩයලෙක්ට් ඒක පොරක් ඇත්තටම පරමාණු ගැන කිව්වා පරමාණු වාදයක් කිව්වා ඩෝල්ටන් නියම විද්‍යාඥයෙක්නේ පස්සේ ඉගෙන ගන්නවා ඒක බොරු කියලා
ඒ මොකද ඔයාලට දැම්මම වෙනත් ඔරොත්තු දෙන්නේ නැති නිසා. දැන් 10 වසරක ඇවිල්ලා වලට ගන්නවා මේ රදර්ෆර්ඩ් තමයි නියම පොර. එයා තමයි අත්ත ගියේ. උසස් පෙළ ටික ගන්නවා. පොරකාරී. ඇත්තටම පොර තමයි. මෙන්න මෙයා. ඔයාලට පේනව නේද? තොම්සන්ගේ මේ පස්සේ ඩෝල්ටන්ගෙන් පස්සේ තොම්සන් ආවා. තොම්සන්ගෙන් පස්සේ රදර්ෆර්ඩ් ආවා. රදර්ෆර්ඩ්ගෙන් පස්සේ මේ එක බෝර් කිව්වා. බෝර්ගෙන් පස්සේ දැන් මේ අර්වින් ටෝල්ඩියර් කියලා කෙනෙක්. එයා කියපු විදිහට ඉලෙක්ට්‍රෝන වල ශක්ති මට්ටම් පිරෙන්නේ කොහොමත් නෙමෙයි. එයා ඉගෙන ගන්න. එයා කිව්වා 2s2 2p6 3s2 3d6 4s2 4p6 4d වල තේරෙන්නේ නැහැ. ඒක තමයි දැනට වලට බොරු ගන්නන්නේ පොඩ්ඩක් මේක keep it quiet. සස්පෙන්ඩ් ගියාම ඉගෙන ගන්නවා අපරාධේ ඉලෙක්ට්‍රෝන ලෙවල් එක අපි ඉගෙන ගන්න බොරුයි. හැබැයි අදාළ කාලේ අදාළ දේවල් හම්බෙන්නේ. දැන් ඔයාලට අර කාක්ෂික වාදයේ S කාක්ෂික P කාක්ෂික D කාක්ෂික කියලා මම ඉගෙන ගත්ත ඔය ලෙවල් ඉගෙන ගත්තා. ඔයාලට ඒ කියන්නේ ඔයාලට තේරෙන්නේ ඒ හින්දා දැනට පොඩ්ඩක් අපි මේ බොරුවේ කියන්න. ඒ නිසා දැනට ඔයාලා හිතා ගන්න ශක්ති මට්ටම් වල දාන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 12ක් තිබ්බොත් එයා කොහොමද එන්නේ? න්‍යෂ්ටිය තියෙනවා, K තියෙනවා, L තියෙනවා, N තියෙනවා. එහෙනම් ශක්ති මට්ටම් තුනේ K තියෙනවා, L තියෙනවා, M. K වල දෙන්නෙකුට ඉන්න පුළුවන් නේද? 12ක් ඉන්නවා. තව 10 දෙනෙක් ඉන්නවා. හැබැයි L වල ඉන්න පුළුවන් තව 8 දෙනෙකුට විතරයි නේද? 3යි 4යි 5යි 6යි 7යි 8යි. තවත් දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්නාට සිද්ධ වෙනවා මොනවා වෙන්නද? M එකට පයින් වෙනවා නේද? එහෙනම් දොස් දෙනෙක් ඉන්න කෙනාගේ කේවල ඉලෙක්ට්‍රෝන දෙකයි L දෙකයි ආයතන දෙකක් තේරුණාද? මේ විදිහට තමයි ඉලෙක්ට්‍රෝන වලට ශක්ති මට්ටම් වල ඉන්න වෙන්නේ. එහෙනම් ඔයාලා ඉගෙන ගන්න ඕන මේ ඉලෙක්ට්‍රෝන වලට මේ විදිහට ඉන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙනවා. ලියා ගන්න මේ විදිහට පරමාණුවක් තුල පවතින ශක්ති මට්ටම් වල පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තිබේ. පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තිබේ. පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තිබේ. හරි ලියා ගන්න මේ විදිහට මේ වගුව ශක්ති මට්ටම පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ලියා ගන්න මේ වගුව. මට දෙන්නේ මේක වගුවක් විදිහට වලට වගුවක් මේක වගුවක්. ඒක මොනවද කියන්නේ? දන්නේ Okay, what they do is
පාවිච්චි කරන්නේ නැත්නම් ළඟ නැද්ද? ඈ? ඔව්. හරි ළමයි. අපිට මෙතනින් පැහැදිලි වෙනවා ශක්ති මට්ටමක තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොච්චරක්ද කියලා. පැහැදිලිද? ඊට පස්සේ අපිට දැන් මේ විදියට හරි. අපිට හම්බ වෙන පළවෙනි ඉලෙක්ට්‍රෝන 20 අපි දන්නවා මෙයාගේ කොහොමද क्रियागम में मातृका लिया परमाणुक क्रमांकय मातृका लिया परमाणुक क्रमांकय परमाणुक क्रमांकय මේ බලන්නකො මොකක්ද මූලද්‍රව්‍යයක පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ. දැන් අපි ඉගෙන ගත්තා මේ විදිහට පරමාණුවේ ඒ කියන්නේ දැන් මූලද්‍රව්‍යයේ තියෙනවා මේ මූලද්‍රව්‍යයේ තියෙන මේ මොකක්ද බලන්න පරමාණු මේ විදියට තියෙනකොට මේක මැද්දේ න්‍යෂ්ටිය තියෙනවනේ මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙන්න පුළුවන් අපි කියවනේ ප්‍රෝටෝන තියෙනවයි කියලා මේ ප්‍රෝටෝන ගණනට අපි කියනවා මොකක් කියලාද පරමාණුක ක්‍රමාංකය කියලා. හරි. එතකොට එක පරමාණුවක එක මූලද්‍රව්‍ය පරමාණුක තියෙන්න පුළුවන් ප්‍රෝටෝන ගන්න නියතයි. දැන් උදාහරණයක් විදිහට ගත්තහම හයිඩ්‍රජන් ගේ තියෙන ප්‍රෝටෝන 1යි. හීලියම් ගේ තියෙන ප්‍රෝටෝන 2යි. ඊට පස්සේ ලිතියම් ගේ තියෙන ප්‍රෝටෝන 3ක්. බෙරිලියම් ගේ තියෙන ප්‍රෝටෝන 4යි. සල්ෆර් වල තියෙන ප්‍රෝටෝන 16යි. නයිට්‍රජන් වල තියෙන ප්‍රෝටෝන 17ක්. හරි? 7ක් තියෙනවා. මේ විදිහට ගත්තාම යම්කිසි පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණනට කියනවා එම පරමාණුවේ පරමාණුක ක්‍රමාංකය කියලා. ලියා ගන්න මේ විදිහට परमाणु क्रमांक के लिए में दिया लिया यम परमाणुक यम परमाणुक यम परमाणुक यम परमाणुक न्यष्टिये ඇති ප්‍රෝටෝන ගණන न्यष्टिये ඇති ප්‍රෝටෝන ගණන
න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන ගණන එහි පරමාණුක ක්‍රමාංකය ලෙස හැඳින්වේ. එය Z මගින් Z දන්නවනේ ඉංග්‍රීසි වලදී අවසානක් Z මගින් සංකේතවත් කෙරේ. හරි උදාහරණයක් විදිහට මෙහෙම ලියා ගන්න මේ විදිහට. දැන් හිතන්නකෝ අපිට මූලද්‍රව්‍යයක් තියෙනවා කියලා කාබන් කියලා. කාබන්ගේ පරමාණු ක්‍රමාංකය 6යි නම් ඒක ලියන්නේ මෙන්න මේ විදිහට. ඇත්තටම අපි මූලද්‍රව්‍යයක් තියෙනවා නම් x කියලා x ගේ මෙන්න මේ ඉස්සරහින් වම් පැත්තෙන් තමයි ලියන්නේ පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකයේ කාබන් 6යි, නයිට්‍රජන්ගේ 7යි, ඔක්සිජන්ගේ 8යි. තේරෙනවද කොහොමද ලියන්නේ කියලා? වම් පැත්තෙන් වම් පැත්තේ මදක් පහලින් තමයි අපි මේ විදිහට ප්‍රෝටෝන ගන්න ලියන්නේ. පැහැදිලිද? ඒ Z වලින් තමයි සංකේතත් කරන්නේ. x කියන ඔගේ ගත්තාම x ලියා ගන්න උදාහරණය. උදාහරණ ලියා ගන්න 6 කාබන් 7 නයිට්‍රජන් 8 ඔක්සිජන් 6 කාබන් හරි පරමාණු ක්‍රමාංකය පැහැදිලිද? උදාහරණ කිහිපයකට ලියවලා ඊළඟට ලියන්න ස්කන්ධ ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ දැන් පරමාණුවක් තිබ්බහම ඒ පරමාණුව මැද්දේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවනේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. මේ දෙන්නගෙම එකතුවට අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝන ගණන. පැහැදිලිද? උදාහරණයක් විදිහට ගත්තාම අපිට මේක නිරූපණය කරන්න පුළුවන් x කියන මූලද්‍රව්‍ය තුල තියෙන a කියන එකේ. උදාහරණයක් විදිහට ගත්තාම කාබන් කියන මූලද්‍රව්‍ය තුලේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන 12ක් තියෙනවා. මොකද කාබන් වල ප්‍රෝටෝන 6යි නියුට්‍රෝන 6යි. දෙකේම එකතුව 12ක් කියලා කියන්න පුළුවන්. නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය ඇතුලේ ප්‍රෝටෝන 7කුයි නියුට්‍රෝන 7කුයි 14ක් එනවා. තේරුණා නේද? මේ විදිහට ඉහළින් වම් පැත්තෙන් තමයි ස්කන්ධ ක්‍රමාංකය ලියන්නේ. ලියන්න මූලද්‍රව්‍ය නැත්නම් මෙහෙම ලියන්න. පරමාණුක න්‍යෂ්ටිය තුල परमाणु के न्यष्टीय तुल प्रोटोन सह न्यूट्रॉन वल एकत्व प्रोटोन वल सह न्यूट्रॉन वल एकत्व प्रोटोन सह न्यूट्रॉन वल एकत्व प्रोटोन वल सह न्यूट्रॉन वल एकत्व स्कंध क्रमांकය ලෙස හැඳින්වේ स्कंध क्रमांकය ලෙස හැඳින්වේ स्कंध क्रमांकය ලෙස හැඳින්වේ
අංග ක්‍රමාංකය ලෙස හැදින්වේ. එය capital A අක්ෂරයෙන් නිරූපණය කරන අතර capital A අක්ෂරයෙන් නිරූපණය කරන අතර capital A අක්ෂරයෙන් නිරූපණය කෙරේ. capital A අක්ෂරයෙන් නිරූපණය කෙරේ. capital A අක්ෂරයෙන් නිරූපණය කෙරේ. පොඩි උදාහරණයක් පැලියා ගන්න. කාබන් වල 12යි නයිට්‍රජන් 14යි. සනුල ප්‍රශ්න විපුල් උත්තර හිංසන බණ්ඩාර ලිහිණි නෙත්ති KTT ධර්ම කීර්ති අනුජ ඉසුරු උමේෂ් සිසත් බණ්ඩාර දීගල් යනේෂ් Hai, Kamisha. Gitmi Vihanga. Dah Gitmi Vihanga tu. Area Gitmi. Chetani. Sanura Randip. Anu ke Randip. MDK Vijayratna. Hai. එතකොට පරමාණු ක්‍රමාංකය ස්කන්ධ ක්‍රමාංකය පැහැදිලිද? ඊළඟට දැන් හරි. ආරුවේ අනිත් ඊට පස්සේ අපිට යන්න තියෙනවා මේ පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන කතා කරන්න. හරි. දැන් අපිට පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැන් අපිට මෙයාගේ තියෙන දැන් හිතන්න පළවෙනි මූලද්‍රව්‍ය 20 තියෙන අපි දැනගන්න ඕනේ සංකේතය පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද තියෙන්නේ කියලා. දැන් මෙයාගේ පළවෙනි මූලද්‍රව්‍ය 20 අපිට තියෙනවා හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියොන් සෝඩියම් ඔය 20 ලබන තියෙනකොට පුළුවන් වෙනවා පිළිවෙලින් මතක් කරගන්න. परमाणु क्रमांक की करेंगे तुम्हारा पढ़ा है नीरव ने 20 इගෙන ගන්න තියෙනවා. ඒතකොට මේකේ K L M N ඉගෙන ගන්න. අරගෙන මේක පිළින වගුව ගත්තහම එක නම් කේවල එකක්. දෙක නම් කේවල දෙකක් කියන්න පුළුවන්. හැබැයි තුන වෙච්ච ගමන් කේවල තියෙන පුළුවන් දෙකයි එකක් හොයපයි. දෙකයි කියන දෙකයි අපක් වුණාට පස්සේ ආයේ 9ක් පිරෙන්න බෑ. ආයේ 2යි 8යි එකක් වෙනවා. තේරුණාද? දැන් මේකේ පිටලා යනකොට එකක් තිබ්බොත් කේවල එකයි. එකක් තිබ්බොත් කේවල දෙකයි. හැබැයි කේවල උපරිම වෙන්න පුළුවන් දෙකයි. තුනක් තිබ්බොත් කේවල දෙකක් තිබ්බොත් එකක් තිබ්බත් බලන්න. හතරක් තිබ්බොත් මෙතන දෙකයි 4යි.
දෙකයි තුනයි දෙකයි හතරයි දෙකයි පහයි දෙකයි හයයි දෙකයි හතයි දෙකයි අටයි ඊළඟට යන්න දෙකයි නවයේ ඉන්න බෑ එහෙනම් දෙකයි අටයි එකයි තේරුණාද මේ කියන්නේ පළවෙනි 20 මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන විසිරී කරන 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 දැන් මේක පිරමිඩේ ගත්තාම මේ විදිහට වලට එන්නේ එකක් තිබ්බොත් කේවල අපිට මේ සාක්ෂි හතරනේ K L M N එකට නම් කේවල එකයි දෙකට නම් කේවල A එකයි තුනක් කියමු ගමන් එක වඩා බැලයි එකයි හතරක් කියමු ගමන් දෙකයි පහක් කියමු ගමන් දෙකයි හයට දෙකයි දෙකයි ඊළඟට දෙකයි 8යි 1යි 8යි 1යි 8යි 3යි දෙකයි 8යි 4 දෙකයි 8යි 5 දෙකයි 8යි 6 දෙකයි 8යි 7 දෙකයි 8යි 8යි ඊළඟට දෙකයි 8යි 8යි එකයි එමානේ මේ විදිහට තමයි පරමාණු වලට ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට පිරෙන්නේ මේ වගුව ලියන්න වෙනවා අර මේ වගුව ලියන්න ඒක පොඩ්ඩක් පොඩි අවසානයේ පොඩි වෙනසක් තියෙනවා මම පැහැදිලි කරන්නම් ඔය ටික ලියන්නකො මම පැහැදිලි කරන්න ඉන්නේ කියලා
හරි. ඉතින් මේ ටික වක්කුව ගහලත් නෑ තව. ඕ. දැන් අපේ මූලද්‍රව්‍ය විස හයිඩ්‍රජන් හීලියම් ලිථියම් දෙකම විද්‍යාව කියලා මතක කරගන්න. Ano jadian kan? මේ ආවර්තිතාව වතුර කියන එක ඊළඟට අපි මේ ඉගෙන ගන්න හදන concept එක හරිම වැදගත්. විභාගයේදී හැමදාම හැම ප්‍රශ්න මේ වගේ ආවර්තාවගේ ප්‍රශ්නයක් නාපු අවුරුද්දක් නැති තරම්. හරි හැමදාම මම උදාහරණ දෙන්නම්. 2015 තාව 16 තාව 17 තාව 18 තාව 19 තාව 20 එනවා. 21 එනවා. ඒ තරම් වැදගත් මේ පාඩම. ඔයාලා ඉගෙන ගන්න තියෙනවා 20ක් ඔක්කොම දෙනා 118ක් උසස් පෙළ ඉගෙන ගන්න තියෙනවා 56ක් ඔයාලා 20ක් මෙතන 20ක් වෙන්නේ මෙතන තියෙන්නේ 11නේ මෙතන 11යි ඉතිරි සෙට් එක පෙන්නන්න හරිද ලියන්න ඉතිරි පෙන්නන්න ලියන්න දැන් විශාල ප්‍රශ්නයක් ආවනේ මේ අන්තිම එකේ අපි ඉගෙන ගත්තේ 18යි කියලා. ඇයි මේ 8ෙන් නවත්තලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් නේද? උපරිම ශක්ති මට්ටම තියෙන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා මෙතන වෙනකොටම 18ක් තියෙන්න පුළුවන් කියලා KLM වල. M වල 18ක් කියලා 8ෙන් නවත්තලා. ඒකට හේතුව තමයි අපි අර උසස් පෙළදී ආපහු ඉගෙන ගන්නවා කියන සාක්ෂික. අපි මේක වැරදි කියලා කියනවා. වැරදි කියන්නේ මම කොහොමද ඒක අනුපාතයක් කියලා. මෙතනදී මේ ඔයාලගේ මට්ටමේදී අහු වෙන්නේ නැති මූලද්‍රව්‍ය 10ක් තියෙනවා. ඒකට D වලු. මේ මූලද්‍රව්‍ය සෙට් එකක් තියෙනවා ඔයාලගේ මට්ටමේදී අහු වෙන්නේ නැති සෙට් එකක්. ඒ අහු වෙන්නේ නැති නිසා තමයි ඔතන පොඩි වෙනසක් තියෙන්නේ. එහෙම නැතුව ආවර්තිතාව වගුව ගත්තොත් ඕක ලස්සනට පිළිවෙලට යනවා. මම පෙන්නන්න. ඔයාලගේ වගුව පුරවන්නද? විභාගෙටද? එච්චරම මේ ලේසි ප්‍රශ්න අහන්නේ. ඔයකට අමාරුව කොච්චර තියෙනවද? ඔයාලා හිතනවා මේ වගුව පුරවන්න කියලා ප්‍රශ්න අහන්නේ. ඒවා හරි හරි වසල තමයි. වගුව පුරවන්න. රටා පිළිවෙලේ 6 වසර නෙමෙයි ශිෂ්‍යත්වයට එක රටා පිළිවෙල. 6 වසර ළමයින්ගේ නිවා ඊට වඩා හොඳ ප්‍රශ්න තියෙනවා.
හරි. ලියා ගන්න ඉතින් ටිකක් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් කියලා. හරි. ඔය ටික ගෙදරදී ෆිල් කරන්න. ලියා ගන්න මේ විදියට දැන් මේක ගෙදරදී මේ වගේ ෆිල් කරන්න. ඊට පස්සේ මට ඔයාලට කියන්න ඕන වෙන තව දෙයක්. දැන් මම හිතන්න මම මූලද්‍රව්‍ය මෙන්න මේ වගේ දැන් ෆිල් කරන්න ඔයාලා. දැන් හිතන්න මෙහෙම යම් කිසි පරමාණුවක් තියෙනවා. මේ බලන්න. යම් කිසි පරමාණුවක් තියෙනවා. එයාගේ ප්‍රෝටෝන ගණනක් තියෙනවා. එයාගේ තියෙනවා නියුට්‍රෝන ගණනක් තියෙනවා. එයාට තියෙනවා ඉලෙක්ට්‍රෝන ගණනක්. ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් නේද එයාගේ පරමාණුක ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය සහ එයාගේ ලියන්න පුළුවන් නේද අවසානට එයාගේ සම්මත නිරූපණය. එයාව නිරූපණය කරන්නේ කොහොමද කියලා. හරි මම මේක ආපහු ලියන්නම්. මේක අපිට ලියන්න ඕනේ මට ඕනේ ඇත්තට මේ වගෝ පුරවන්න පරමාණුව, එයාගේ ප්‍රෝටෝන ගණන, නියුට්‍රෝන ගණන, ඉලෙක්ට්‍රෝන ගණන, ඊට පස්සේ මට පෙන්වන්න මෙයාගේ සම්මත නිරූපණය. උදාහරණයක් මම කිව්වොත් පරමාණුව කාබන් प्रोटोन 6යි न्यूट्रॉन 6යි न्यूट्रॉन 6යි इलेक्ट्रॉन 6යි සම්මත නිරූපණය 6 12 කාබන්. හරි. තව එකක් තියෙනවා සල්ෆර් प्रोटोन 16යි न्यूट्रॉन 16යි इलेक्ट्रॉन 16යි සම්මත නිරූපණය 16යි 32යි. පැහැදිලිද? තව परमाणुවක් තියෙනවා කියලා හිතන්න. කැල්සියම් प्रोटोन 20යි न्यूट्रॉन 20යි इलेक्ट्रॉन 20යි සම්මත නිරූපණයේ කැල්සියම් 20යි 40යි. පැහැදිලිද? දැන් සාමාන්‍යයෙන් උදාසීන පරමාණුවක प्रोटोन ගණනයි ඉලෙක්ට්‍රෝන ගණනයි සමානයි. තේරුණා නේද? ලියා ගන්න මේ විදිහට තරුවක් දාලා ලියා ගන්න මේ වගෝ යට ලියා ගන්න. උදාසීන පරමාණුවක प्रोटोन गणन सह उदासीन परमाणुक प्रोटोन गणन सह इलेक्ट्रॉन गणन समान वे. नमुत न्यूट्रॉन गणन
වෙනස් විය හැකිය. හරි. පැහැදිලිද මේක? පොඩි ඔබුවක් ලියාගන්න මේ විදිහට පරමාණුව මෙතන අපිට තියෙන මොකක්ද? මෙතන ලියනකොට මම මේ ඊටමදින්ද ලියාගන්න ලියන්නේ නැත්තේ ඔයාලා ලියනකොට ලියන්න මෙතන ප්‍රෝටෝන ගණන, නියුට්‍රෝන ගණන, ඉලෙක්ට්‍රෝන ගණන කියලා ලියන්න. සම්බන්ධ නිරූපණයක් ලියන්න. परमाणु නැත්නම් ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන සම්මත නිරූපණය. හරිද? හරි. හරිද? පැහැදිලිද? හරි. අපි ලබන සතියේ මුලත් ඉගෙන ගමු මේකේ ඊළඟ කොටස අපිට තියෙනවා ආවර්තාවක් ඊට පස්සේ සමස්ථානික ඒ කොටස් එක්ක අපිට ඉගෙන ගන්න තියෙනවා කොටසක්